නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද? බරපතල සංවාදයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික න්‍යායික කොන්දේසියක් තමයි ජනතා සහභාගීත්වය. මම, ඔබ, අපි, මහ ජනතාව. ඡන්දය පාවිච්චි කිරීම එහි එක අංගයක් විතරයි. තමන්ගේ පාලකයාව පත් කෙරුවා, පාලකයාව මෙහෙවන මූලික වගකීමත් ජනතාවට පැවරෙනවා. ජනතාව හරි ගෝඨාභය මහත්තයාව විතරනේ හලු හදිසි වෙන්න එපා. අපි ජනාධිපතිතුමාට කාලයක් දීලා බලමු. පිස්සු කියවන්න එපා. විශ්වාසයි. අපේ ගෝඨාභය අපි ජනතාව හැටියට සක්‍රියව රාජ්‍ය පාලනයට සහභාගී වෙන්න ඕනේ. හරි. අද අපි කතා කරන්නේ ලංකා සතොස ආයතනය ගැන. මොන සතොසක්ද? අර රිෂාඩ් බදුරුදීන්ලා සතොස කෑවනේ. අපි කොහොම හරි සතොස ජනතාවාදී ආයතනයක් බවට පත් කරගන්න. සම්පූර්ණ ඇත්ත. සතොස ලංකා සතොස අයිති වෙන්නේ අභ්‍යන්තර වෙළඳ කටයුතු ආහාර සුරක්ෂිතතා පාරිභෝගික සුබ සාධන අමාත්‍යාංශයට. අමාත්‍යවරයා චමල් රාජපක්ෂ. රාජ්‍ය අමාත්‍යවරයා අනුර ප්‍රියදර්ශන යාපා. ඒ ඇමතිවරු ආවා කියලා නම් කිසිම වෙනසක් උන්නේ නැහැ. අර හොරු තක්කඩි තවම සතොසේ රජ කරනවා. ෆෞස එපා. ෆෞසව ගෙදර යවන්න තියෙන්නේ. එයා කෑවනේ සතොස. ෆෞස මාත්‍යක් ගෙදර යවන්නනේ. පොඩ්ඩක් ඉන්නකෝ. ඔය ෆෞස කියන්නේ ෆෞස ගෙදර යවන්න. ෆෞස මහත්තයා කියන්නේ මේ ආණ්ඩුවෙත් එයාට බලයක් තියනවලු. පොඩ්ඩක් ඉන්න. එම් ෆෞස එම් ෆාරුක්. ඒ රිෂාඩ් බදුරුදීන්ගේ තවත් එක අත්නෝමතික පත්කිරීමක්. ඉගෙනත් අපි කතා කරමු. ඔහු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී අභ්‍යන්තර විගණන කියන්නේ ගෙදර වල දාන්න. දූෂණ වංචා ආක්‍රමිකතා අපි දැන් නැද්ද කරපුවා? විමර්ශනය කරන්න ඕන. ඔහුට එරෙහිව විමර්ශනයක් කෙරෙන්න ඕන තමයි. ඒ ගැන කිසිම තර්කයක් නැහැ. හැබැයි විමර්ශන කිව්වහම ආපහු ජනතා මුදල් කමිෂන් සභා කමිටු එහෙම එකකුත් තියෙනවා. ඇත්ත විමර්ශනයක් කෙරෙන්න ඕන සතොස අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දූෂණ වංචා චෝදනා අක්‍රමිකතා පිළිබඳ කතාවක් තිබෙනවා. වහාම කඩිනම් පරීක්ෂණයක් විමර්ශනයක්. මේ සියලු කතා මැද්දේ අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතා පාරිභෝගික සුබ සාධන අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතන ගැනත් අපි දැනගන්න ඕන. ආයතන ගණනාවක් තිබෙනවා. අපේ මාතෘකාවට අදාළව ප්‍රධාන ආයතන 3ක්. ලංකා සතොස CWE Cooperative Wholesale Establishment පාරිභෝගික සේවා අධිකාරිය. මේ ප්‍රධාන ආයතන 3 සතොස CWE පාරිභෝගික සේවා අධිකාරිය. මේ 3 එකට වැඩ කරන්නේ මේ කතාවේ. ඍජු සම්බන්ධයක් තිබෙනවා. උදාහරණයක් විදිහට සතොසට වැඩ කරන්නට අවශ්‍ය දේපොළ සපයන්නේ CWE එක. CWE එකට තමයි දේපොළ තියෙන්නේ. ඒ වගේම සමහර දේවල් පිටරටින් ගෙන්වලා සතොසට ලබා දෙන්නේ CWE එක. ඇත්තටම මේ ආයතන ව්‍යුහයේ විකාරයක්. මේ දැන්වත් මේ ආයතන දෙක ඒකාබද්ධ කරන්න ඕනේ. එක ආයතනයක්, එක මෙහෙයුමක්. මේ නිලධාරි ආයතනික ව්‍යුහය සඳහා පාවිච්චි කරන සම්පත් ගොඩනැගිලි අපරාධي. ඇත්තටම අපරාධේ එකම ආයතනයක් හැටියට දැවැන්ත වැඩ කොටසක් කරන්න පුළුවන් පදනමක් මෙහි තිබෙනවා. ඊළඟට මේ CWE කියන ආයතනයේට security ආයතනයක් තිබෙනවා. ආරක්ෂක ආයතනයක්. ආරක්ෂක කටයුතු කරන.
කන්ස්ට්‍රක්ෂන්ස් කරන ආයතනයක් තිබෙනවා. මේ ආයතන දෙක CW එක පාවිච්චි කරලත් රිෂාඩ්ලා හොඳ සෙල්ලම් කෙරුවා. අපි දන්නවා කෙරුවාව. තනිකර තමන්ගේ මිනිස්සුන්ගේ බිස්නස් නේ කෙරුවේ. විමර්ශනයක් කරන්න ඕනි. ඒ ගැන අපට තොරතුරු තිබෙනවා. ඒ නිසාම තමයි මේ සංවාදය අපි ගොඩනගන්නේ. පක්ෂ පාට අමතක කරලා ආයතනය ගොඩගන්නවා කියන අදහසෙන් අපි වැඩේ කරමු. අනිවාර්යයි. පාරිභෝගික සේවා අධිකාරිය ගැනත් බරපතල ප්‍රශ්න තියෙනවා. සභාපතිවරු දෙන්නෙක්. ඒ ආකෘති ගැන අයිත් කතා කරමු. මේව දැක්කහම ඇත්තටම මේ පුදුම හිතෙනවා මේ රටේ රාජ්‍ය ආයතන විනාශ කරන්නමද මේ වැඩ කරලා තියෙන්නේ කියලා. ඇත්තට මේ කරලා තියෙන්නේ හෙන්චයියෝ රිංගවල හොරකම් කරන්න හොර ගුහාවල් හදලා. සභාපතිවරු දෙන්නෙක්. පාරිභෝගික සේවා අධිකාරියට. ඊළඟට කාර්ය මණ්ඩලය 500කට වැඩි. 500කට එහා මෙහා ගණනක්. මේ ඊළඟ යෝජනාව ජාතිවාදී වර්ගවාදී යෝජනාවක් හැටියට ගන්න එපා. මේ 500න් 300කට වැඩිය ඉන්නේ මුස්ලිම් ජාතිකයන්. රිෂාඩ් බදුරුදීන්ගේ කාලේ තමයි මේ වැඩේ බොහොම වේගෙන් කරන්නේ. මොකද්ද මේ සංහිඳියාවද? එහෙම වෙන්න බෑනේ. මේ රටේ ජන සංහිතියක් තිබෙනවා. වර්ගවාදී ජාතිවාදී ආකාරයෙන් ආයතන රාජ්‍ය ආයතන හැදෙන්න දෙන්න බෑ. යහපාලන ආණ්ඩුව ඡන්ද තොරම්බල් කරන්න මේ වැඩේ කෙරුවේ. යහපාලන ආණ්ඩුව විතරක් නෙමෙයි මුළු අතීතේ පුරා මේ වැඩේ කෙරුවා. දෙමළ වර්ගවාදයේ මුස්ලිම් වර්ගවාදයේ ඡන්ද නිසා වේගයෙන් සංවර්ධනය කරලා රටේ විනාශය සඳහා දායක කරලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වය වහම වෙනස් කරගන්න ඕන. මතක තියාගන්න රිෂාඩ් බදුරුදීන්ගේ කතාව සහරාන් දක්වා වන ඉස්ලාම් ත්‍රස්තවාදයටත් සම්බන්ධයි. විමර්ශන කෙරෙලා නැහැ. හැබැයි සම්බන්ධ බව අපට ඇති තරම් සාක්ෂිත් එක්ක පෙන්වා දෙන්න පුළුවන්. එතකොට මේ සතොස ආයතනයේ වාහන සහරාන්ගේ වැඩවලට පාවිච්චි කරාද? ඒවා ගැන විවිධ චෝදනා එල්ල වෙලා තිබෙනවා. ප්‍රසිද්ධ සාකච්ඡා මතුවලා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපති දෙපාර්තමේන්තුව වැඩ කරන හැටි අපි දන්නවා. ඒ නිසා විමර්ශන කෙරිලා නැහැ. අනිවාර්යයෙන්ම විමර්ශන කරලා පරීක්ෂණ කරලා මේවා ගැන නිශ්චිත අවසානයකට අපි එන්න ඕනේ. හැබැයි එහෙම වෙන වගක් පේන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේත් ඒ ගැනත් කියන්න ඕනේ. ඊළඟට රිෂාඩ්ගේ පාලනය තුල කොච්චර බරපතල දූෂණ වංචා අක්‍රමිකතා වුණාද කිව්වොත් මේ සිද්ධිය කිව්වහම ඔබ පුදුම හිතනවා. දැනටමත් ඔබ දන්නව සමහර ජනමාධ්‍යවල මේ ගැන කතා කිරුවා. ආරක්ෂක නිලධාරීන් ඒ සියලුම දෙනා මුස්ලිම්වරු 40කට ආසන්න ප්‍රමාණයකට නම් දාලා මාසයකට ලක්ෂ 20 බැගින් මාස 6ක් සල්ලි අරන් තියෙනවා. ඔබේ මගේ අපේ මහජන මුදල් මිලියන 12ක් මේ මහා මංකොල්ලයක්. මේ වරදකරුවන්ට විමර්ශන කරලා දඬුවම් දෙන්න ඕනේ නැද්ද? මේ ධනෙ නැවත අත්පත් කරගන්න ඕනේ නැද්ද? මෙහෙම වැඩ කරන්න පුළුවන්ද ප්‍රජාතන්ත්‍රවාදී රටක, ශිෂ්ට සම්පන්න රටක? ඊළඟට 2018 දී රිෂාඩ් බදුරුදීන් හිටපු ඇමතිවරයා CCTV කැමරා සවි කරලා තියෙනවා සතොස ස්ථානවල, සතොස බල ප්‍රදේශවල. ඒවායෙන් 150කට වැඩිය දැන් වැඩ කරන්නේ අක්‍රීයයි. ගෙවි ගිහිල්ලා තියෙන අවුරුද්දකට කිට්ටු කාලයක්. 2018 2019. ඒව දැන් අක්‍රීයයි. කවුද වග කියන්නේ? Soft Watch කියන සමාගම තමයි මේ කොන්ත්‍රාත්තුව බාර අරගෙන කරලා තිබෙන්නේ. ටෙන්ඩර් කැඳවලා කියලා පේන්නේ නැහැ. ටෙන්ඩර් කැඳවීමක් වෙලා නැහැ කියලා තමයි පේන්නේ. බැලු බැලමටම විමර්ශනයකින් හොයාගන්න ඕන. දිගටම Soft Watch කියන සමාගම තමයි සියලු පාලකයන් සමග මේ ගනුදෙනු කරන්නේ. වෙන කණ්ඩායමක් නැහැ. එතකොට මේ කණ්ඩායමේ රාජන් කියලා පුද්ගලයෙක් ගැන සතොසේ බොහෝ අය කතා කරනවා. ඔහු තමයි මේ ආයතන හිමිකරුව Soft Watch රාජන් එක්ක තමයි වැඩේ ගිහින් තියෙන්නේ. තාමත් එහෙම තමයි. මෙහෙම තනි ආයතනයකට තනි පුද්ගලයෙකුට රාජ්‍ය ආයතනයක ක්‍රීඩා කරන්න දෙන්න පුළුවන්. හිතලා බලන්න. ඔහු ඊටම සූක්ෂම සාධකයක් මේ කතාවේ. CCTV කැමරා හයි කරන්න මේ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 166ක් වියදම් කරලා තියෙනවා රිෂාඩ් බදුරුදීන් හිටපු අමාත්‍යවරයා. රුපියල් මිලියන 166ක්. ඔබේ මගේ අපේ මහජන මුදල්. ඊළඟට
ERP කියන බිලිං සිස්ටම් එක අපි කියන්නේ point of sale කියලා POS කියලා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. මේ පද්ධතිය සඳහා රිෂාඩ් බදුරුදීන් වියදම් කරලා තියෙන මුදල මෘදුකාංග සඳහා software සඳහා මිලියන 198ක් මිලියන. උපකරණ සඳහා equipment සඳහා මිලියන 168ක්. මෘදුකාංග සඳහා 198ක්. 198ක්. උපකරණ සඳහා මිලියන 168ක් මිලියන. වයරින් කරන්න වයරින් වැඩවලට රුපියල් මිලියන 29.7ක්. ඔබ හිතලා බලන්න පොඩ්ඩක්. වැඩේ කියන්නේ තවම වැඩ ඉවර නැහැලු. ඉතුරු වැඩ ටික කරන්න equipments වගේක් උපකරණ වගේක් මිලදී ගන්න තව මිලියන 100ක් ඕනිලු. මේ අම්මගේ අප්පගේ බුදලයක්ද? ටෙන්ඩර් කැඳවලා විධිමත් ක්‍රමවේදයකට අවශ්‍ය විද්‍යාත්මක සොයා බැලීමක් කරලා තත්ත්ව පරීක්ෂාවක් කරලා ප්‍රමිතියකින් යුක්ත වැඩක් නෙවෙයිද කෙරෙන්න ඕනි. ඔබ හිතලා බලන්න මේ දූෂණ වංචා අක්‍රමිකතා මොන වර්ගයේ තක්කඩිකම්ද? මොන වර්ගයේ දේශපාලන ආර්ථික අපරාධද? මේවා ගැන අපි කතා කරන්න ඕනේ. ඒ අතරේ පැරණි POS සිස්ටම් එකක් තියෙනවා. ඒ කියන්නේ point of sale සිස්ටම් එකක් තියෙනවා. වැනි නඩත්තුවක් නැහැ. හරියට ඒවා නඩත්තු කරලා නැහැ. සර්විස් කෙරිලම නැහැ. ඔබ හිතන්න දැනට තැන් 85ක තිබෙනවා ලොකේෂන්ස් 85ක කිසිම සර්විස් එකක් ලබා දීලා නැහැ. EUS කියන සමාගම EUS අවුරුද්දකට මිලියන 26ත් 27ත් ප්‍රමාණයක් ගෙවනවා සත්වස සර්විස් කිරීම සඳහා. ඔබ හිතන්න අපි කොහොමද රටක් හැටියට මෙච්චර කල් මෙහෙම පවතින්නේ කොහොමද? මේ ඓතිහාසික විශ්මයක් පුදුමයක්. රුපියල් මිලියන 26 27 අතර ප්‍රමාණයක් මේ EUS කියන සමාගමට ගෙවනවා කිසිදු කාර්යයක් නොමැතිව. ඊළඟට දැන් අවසාන කතාවේදී සිස්ටම්ස් දෙකකට මහජන මුදල් විනාශ කරනවා. වැඩේ සම්පූර්ණ වෙලා නැහැ. දැනටමත් සතොස තුල මේ සිස්ටම්ස් දෙකෙන් එකක්වත් සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නැහැ. එකම පද්ධතියක් නේ. උදාහරණයක් විදිහට තොග ගබඩා warehouses එක කිසිම සම්බන්ධයක් මේ පද්ධතිය නැහැ. ඒවා වෙන වෙනම මේවා වෙන වෙනම නිකන් අයාලේ යන ක්‍රමයක්. රුපියල් මිලියන බිලියන ගණනින් වංචා කරලා කොල්ල කාලා මහජන දේපොළ මහජන මුදල්. මේ ගැන අපට කතා නොකර ඉන්න පුළුවන්ද? සතොස 2019 ජනවාරි සහ සැප්තැම්බර් මාස 9ක් ජනවාරි පෙබරවාරි මාර්තු අප්‍රේල් මැයි ජුනි ජුලි අගෝස්තු සැප්තැම්බර් මාස 9ක් 2009 මේ කාලය තුල unaudited report එකක් විගණනය නොකරන ලද වාර්තාවක් මම මේ ඉතිරි කතාව කියන්න පාවිච්චි කරනවා. ඒ වාර්තාවේ හැටියට සතොසේ පාඩුව බිලියන බිලියන 2.3ක් B 2.3ක්. මේ වාර්තාවට අනුව ඇඟ කිලිපොලා යන කරුණු කීපයක් ඔබට ඉදිරිපත් කරන්න තියෙනවා. කාර්ය මණ්ඩලය 3800ක්. outlets තිබෙනවා, වෙළඳ සැල් තිබෙනවා 421ක්. ඔබ දන්නවද? මේ කාලය තුල මාස 9ට මේ කාර්ය මණ්ඩලයේ තේ වියදම තේ බීලා තියෙනවා රුපියල් මිලියන 20.9ක. මාස 9ට රුපියල් මිලියන 20.9ක් තේ බීලා. ප්‍රවාහන කුලි ප්‍රවාහනයට ගෙවලා තියෙනවා මිලියන 266ක්. මිලියන 266ක්. මේ කතාව ඉතාමත්ම බරපතලයි. CWE ලොරි 111ක් පාක් කරලා තියෙනවා දැනටත් තිබෙනවා කොළඹ DR විජේවර්ධන මාවතේ CWE යාඩ් එකේ. මේ ලොරි වලට අදාළ රියදුරු සහායක කාර්මික සහායක සියලු දෙනාම වැටුප් අතිකාල දීමනා ලැබමින් ඔහේ ඉන්නවා. වැඩ නැහැ. නිකන් ඉන්නවා පඩි ගන්නවා. එහෙම තියෙද්දි ඒ වාහන ඊටාම හොඳින් පාවිච්චි කරන්න පුළුවන් වාහන ඔහේ අතෑරලා දාලා රුපියල් බිලියන ගණන් මහජන මුදල්
ප්‍රවාහන කටයුතු බහර දීලා තියෙනවා හේමාස් ආයතනයට සම්බන්ධ ස්පෙක්ට්‍රා කියන සමාගමට. හේමාස් ආයතනයක් ස්පෙක්ට්‍රා. එතකොට මෙන්න සතොස ප්‍රවාහනය බිස්නස් එකක් කරගෙන තියෙන විදිය. රිෂාඩ් බදිරුදීන් තමයි මේ වැඩේ ඉතාම සූක්ෂම ආකාරයෙන් කරගෙන ගිහිලා තියෙන්නේ. මාස 9ට මිලියන 266ක්. ඒ කියන්නේ කෝටි 26.6ක්. අපි කෝටි වලින් කතා කරන්නේ. මේ ඔක්කොම කෝටි තමයි. මහජන මුදල් අපේ සාමාන්‍යයෙන් වැඩිහිටියෝ කිව්වේ කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් නාස්ති කරනවා කියලා. මේක තමයි. හේමාස් කියන ආයතනයේ අයිති ඉසුෆ් අලිට මේ තොරතුරු වැදගත්. ඉසුෆ් අලි. ඔහු මුස්ලිම් ජාතිකයෙක්. දැන් ඔබ කැමති වුණත් අකමැති වුණත් මේ ජාතිවාදී ද්වේෂ සහගත ප්‍රකාශයක් නෙවෙයි සතොස්ස කේන්ද්‍ර කරගෙන මුස්ලිම් මාෆියාවක් වැඩ කරලා තියෙනවා. අන්න අර සහරාන් දක්වා දිවගිය ත්‍රස්තවාදයේ කතාව මෙතනට සම්බන්ධයි. කවුරු අකමැති වුණත් නැතත් මේක තමයි තිත්ත ඇත්ත, පට්ට ඇත්ත කතාව. ඊළඟට සතොසෙන් ඔබ දන්නවා සාමාන්‍යයෙන් අර ක්‍රෙඩිට් කාඩ්ස්, ඩෙබිට් කාඩ්ස් පාවිච්චි කරනවානේ මිනිස්සු. සාමාන්‍යයෙන් සතොසට ක්‍රෙඩිට් කාඩ්ස්, ඩෙබිට් කාඩ්ස් පාවිච්චි කරලා බඩු ගන්න යන අය අඩුයි. සාමාන්‍ය පොදු මහජනතාවට අවශ්‍ය පහසුකම් තමයි මේ පොදු ආයතන වලින් සැපෙන්නේ. හැබැයි එහෙම ක්‍රමයක් සතොසේ තියෙනවා. කමක් නැහැ. එහෙම තියෙන්න ඕනනේ. නවීන තාක්ෂණයේ ඔබ දන්නවද? ඒ සඳහා ගෙවන බැංකු ගාස්තුව 1.9%ට ප්‍රතිශතයක් විදිහට. ඒ අනුව මාස 9ට ගෙවලා තිබෙනවා ක්‍රෙඩිට් කාඩ්ස්, ඩෙබිට් කාඩ්ස් වලට ගාස්තුව මිලියන 60ක්. මිලියන 60ක්. ඔබ හිතන්න සතොස ඉතුරු වුණා පුදුමයි නේද? ඉතින් මෙහෙම ආයතනයක් කොහොමද මේ රට සංවර්ධනය කරන්න දායක වෙන්නේ? මේ අමු කොල්ලයක් නේ, මංකොල්ලයක් නේ. ප්‍රවාහන ආදායම මිලියන 125ක් කියලා අර වාර්තාවේ තියෙන එක තැනක. ප්‍රවාහන ආදායම මිලියන 125ක්. මේවා ඇත්තටම මේ සකස් කරපු නිලධාරීන් හොයාගෙන ඇවිල්ලා ලෝකයේ තිබෙන උපරිම දඬුවම් ලබා දෙනවා. ඒ මිලියන 125ක ආදායමක් ලැබිලා තියෙන්නේ කොහොමද දන්නවද? දැන් අපි හිතමු යුනිලීවර් සමාගමෙන් සතොසට යම් භාණ්ඩ තොගයක් මිලදී ගන්නවා. ගන්නකොට ප්‍රවාහන ගාස්තු වලට යම් අඩු කිරීමක් කරනවා ප්‍රතිශතයක්. සාමාන්‍යයෙන් අපි හොයලා බැලුවාම 5%ක් 6ක් වගේ දක්වා අඩු කරගන්න පුළුවන් මෙහෙම භාණ්ඩ මිලදී ගන්නකොට තොග වශයෙන්. අපි හිතමු ලොකු ලොරියකට බඩු මිලදී ගත්තා. ඔවුන් 5%ක් 6ක් වගේ මිලක් අඩු කරනවා, මුදලක් අඩු කරනවා ප්‍රවාහනය සඳහා අපට. ඒ කියන්නේ සතොසට. දැන් මේ වාර්තාවල හැටියට සතොස අරගෙන තියෙන 100%යි. 100%යි. එතකොට එහෙම පුළුවන්කම තියෙද්දි මෙහෙම කෙරුවේ ගානක් අත යටින් ගහගෙන වෙන්න ඕනේ. වහම විමර්ශනයක් කරලා හොයන්න ඕනේ. පොඩි මුදලක් නෙවෙයි. එතකොට මෙහෙම මුදල් ගත්තා විතරක් නෙවෙයි මේ විදිහට දැන් ආදායමක් හැටියට පෙන්වලා තිබෙනවා බිල් වලින් 101 අඩු වෙලා ආදායමක් විදිහට මේ මාස 9ට රුපියල් මිලියන 125ක්. ඔබ දන්නවද? ඊළඟට අර ආදායම මේ විදිහට පෙන්වන අතර අනිත් තැන තිබෙනවා අර විදිහට මිලදී ගත්ත භාණ්ඩ ගබඩාවල තියලා සතොසට අදාළ CWE ගබඩාවල තියලා ඒවා අවුට්ලට්ස් වලට රැගෙන යන නැවත හේමාස් ආයතනයට බහර දීලා ගෙවලා තියෙනවා මිලියන 266ක්. මොකද්ද මේ ගණිතය? අර බිල් වලින් ප්‍රවාහන සහනයක් ලබාගෙන තිබෙනවා 125ක් මිලියන 266ක් ගෙවලා ආපහු ඒවා අවුට්ලට්ස් වලට ගෙනියන්න හේමාස් සමාගමට. ඔබ කල්පනා කරලා බලන්න මොන තරම් ම්ලේච්ඡ ජඩ කැත ගනුදෙනුද වෙලා තියෙන්නේ. මේවා අපි රටක් හැටියට ඉවසා දරා සිටිය යුතුද? දේශපාලනඥයන්, ඔවුන් දේශපාලනඥයන් නෙවෙයි, ඊනියා දේශපාලනඥයන්, ජඩ දේශපාලුවන්, ඊනියා නිලධාරීන්, මහජන මුදල් කොල්ල කන, මහජනතාවගේ ලේ රීරි මාංශය උරාබොන අපරාධකාරයන්. අපි තවත් ඉවසා දරා සිටිය යුතුද? යලිත් ඒ ප්‍රශ්නේම මම ඔබෙන් අහනවා. සතොසේ රාක්ක එකත් සෙල්ලමක් තිබෙන. ඔබ දන්නවා රාක්ක විකුණන්න පුළුවන්. ඒ කියන්නේ මාකටිං ඇඩ්වර්ටයිසින් වැඩක්.
ගොන්ඩෝලා කියලා කියන්නේ. ඒ කියන්නේ රාක්කයක් දෙනවා මෙන්න මේ සමාගමට තමන්ගේ බඩු තැන්පත් කරලා පොඩි ඇඩ්වර්ටයිසින් පාරක් එහෙම දාලා එහෙම ඒවා දෙන්න පුළුවන්. දැන් මේ ගොන්ඩෝලා ක්‍රමය සතොසේ පාවිච්චි කරලා තියෙන්නේ ඊටාත්ම කූට සූක්ෂම ආකාරයෙන් අතේ යටින් ගනුදෙනු කරගන්න. වහාම හොයන්න ඕනි තොරතුරු තිබෙනවා. නමුත් වාර්තාවල නෑ මේ ගැන වහාම විමර්ශනයක් කරන්න ඕනි. වෙළඳසල් කුලිය ඔබ දන්නවද? මේ මාස 9ට ගෙවලා තියෙනවා රුපියල් මිලියන 523ක්. 523ක්. එතකොට මතක තියාගන්න මේ අවුට්ලට්ස් වෙළඳසල් බදුරුදින් බාර ගන්නකොට තිබුණේ 421 350යි. 350 421 කරන්නේ බදුරුදින්. කොහොමද දන්නවද කරලා තියෙන්නේ? වැඩකට නැති තැන් වල ගිහිල්ලා මේ කඩවල් දාලා සතොස. එයස්සේ කාත්තන් කුඩියේ ළඟ අවුට්ලට්ස් 4ක් දාලා තියෙනවා. මේවා ගැන වහම විමර්ශනයක් කරන්න ඕනි. මෙහෙම අගු පිල්වල දාපු සතොස්සවල් වලට බඩු ගිහින් දැම්මාම විකිනෙන්නේ නැහැ. ආහාර ද්‍රව්‍ය ඒවායේ කල් ඉක්ුත් වෙනවා. අනේ විනාශ කරනවා. විනාශ කරන්න සිද්ධ වෙනවා. එතකොට මෙහෙම මහා විනාශයකට ඉඩ දීපු අනුග්‍රහය දක්වපු ඒ ජාවාරම කරගෙන ගිය අමාත්‍යවරයාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මේ අලුත් ආණ්ඩුව බහරකර ආණ්ඩුවක් තමයි මොනවද කරන්නේ? නීති ආධිපත්‍ය මේ රටේ අකර්මණ්‍යද තවමත් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට ඔබට හිතා ගන්න බැරි කතාවක් මේ කතාව. ජායල එක්තරා ස්ථානයකට ඒ ස්ථානය සතොසක් සඳහා කුලියට ගන්න අත්තිකාර මුදලක් ගෙවලා තිනවා. ඇඩ්වාන්ස් පේමන්ට් එකක්. ඔබ හිතන්නේ කීයද? රුපියල් මිලියන 16ක්. ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ගෙවලා තියෙනවා. ගොඩනැගිල්ලක් නැහැ. කණු 4ක් තියෙන්නේ. දැන් ගොඩනැගිල්ලක් නැහැ, ගත්ත එකකුත් නැහැ, දීපු එකකුත් නැහැ. රුපියල් මිලියන 16ක්. මේ මහා දවල් මංකොල්ලයක්. මේ රටේ මෙහෙම මංකොල්ල කාලා නිදැල්ලේ ඉන්න පුළුවන්. ඊළඟට තවත් ඉතාමත්ම මේ බය හිතෙන කතාවක්. ග්‍රොසරි බෑග්ස් බඩු දාගෙන යන්නේ. මේ ග්‍රොසරි බෑග්ස් එකක් ස්වභාව ධර්මයට එරෙහි කටයුත්තක්. මොකක් හරි ඒකට ක්‍රමයක් අපි හොයාගන්න ඕනි. අඩුම තරමේ ස්වභාව ධර්මයත් එක්ක යම් කාලයක් තුල හෝ දි รา පත් වන මේ ග්‍රොසරි බෑග්ස් වලට තමයි දැන් ඉල්ලුම තියෙන්නේ. කෙසේ නමුත් මේ සතොසට ගෙනත් දාන ග්‍රොසරි බෑග්ස් ඉරෙන් හදලා තියෙන්නේ. ඇයි එතකොට වැඩි වැඩියෙන් දාන්න පුළුවන්. පළවෙනි එකට බඩු දැම්මා, ජරස් ගාලා ඉරුණා, දෙකක් දැම්මා, තුනක් දැම්මා. එතකොට වැඩි වැඩියෙන් ග්‍රොසරි බෑග්ස් විකිනෙනවා. ග්‍රොසරි බෑග්ස් ජාවාරමක්. ඔබ දන්නවද? මේ මාස 9 තුල අර මම කලින් කියපු වාර්තාවට අදාළයි ග්‍රොසරි බෑග්ස් වලට ගෙවලා තියෙනවා රුපියල් මිලියන 213ක්. රුපියල් මිලියන 213ක්. ඉස්සර සැපයුම් කරුවන් 10 දිනකට වැඩි ඉඳලා තියෙනවා. දැන් ඉන්නේ එක්කෙනයි. මේ ග්‍රොසරි බෑග්ස් ජාවාරමක් බව පැහැදිලි. ඔබ දන්නවද? 2018 අවුරුද්දේදී ගෙවලා තියෙනවා ග්‍රොසරි බෑග් සඳහා මිලියන 367ක්. මිලියන 367ක්. දැන් මේ මාස 9ටනේ මිලියන 213 මේ අවුරුද්දේ මේ විදිහට මේ ගාන මෙයයි. 2018 දී 367ක් දැනට 213යි. එය 300 ගණන් පන්නලෙයි. රුපියල් මිලියන. කාගේ මුදල්ද? ඔබේ, මගේ, අපේ මේ රටේ වැඩ කරන අහිංසක මහා ජනතාවගේ මුදල්. සේවක අතිකාල දීමනා මේ මහා අපරාධයේ සුළමුල රුපියල් මිලියන 204ක්. මේ කාලය තුල මාස 9ට රුපියල් මිලියන 204ක්. ඊට අමතරව වාහන කුලියට අරගෙන තිබෙනවා ඔපරේටිං ලීසින් ක්‍රමයට. ඔබ දන්නවා ඔපරේටිං ලීසින් කියන්නේ ගෙවල ඉවර වෙනකොට වාහනේ අයිති වෙනවා. හැබැයි ඒක ගෙවන එක්කෙනාට නෙවෙයි වෙන එක්කෙනෙකුට. දැන් එහෙම වාහන වලට මේ මාස 9ට ගෙවලා තිබෙනවා රුපියල් මිලියන 9ක්. රුපියල් මිලියන 9ක්. මේ වාහන කාටද අයිති වෙන්නේ? කවුරුන් සඳහා මේවා මිලදී ගත්තාද? සභාපති රිස්වාන් මහත්තයා ආණ්ඩුවේ වාහන පාවිච්චි කරපු විදියත් වෙනම හොයන්න ඕනේ. අනිවාර්යෙන්. විමර්ශනයක් කෙරෙන්න ඕන. ඊළඟට ටෙලිෆෝන් ඉන්ටර්නෙට් මිල ඔබ හිතන්නේ මේ මාස 9ට කීයක් වගේ ඇති කියලාද ඔබට හිතෙන්නේ? ටෙලිෆෝන් ඉන්ටර්නෙට් ඔබ දන්නවා ඔබේ ගමේ සතුසේ ඉන්ටර්නෙට් හරහා සහ මේ ඉන්ටර්නෙට් සහ මේ
ටෙලිෆෝන් වලින් කරන මහා දෙයක් නෑනේ. ඉන්ටර්නෙට් ඉතින් අවශ්‍යම වෙන්නේ නෑනේ. ඔබේ ගමේ හන්දියේ තිබෙන සතොස මවා ගන්නකෝ. ඔබ දන්නවද බිල 2018 අවුරුද්දේ මිලියන 81ක්. මිලියන 81ක් ඉන්ටර්නෙට් ටෙලිෆෝන් බිල්. මේ මාස 9ට මිලියන 58ක්. මිලියන 58ක් සතොසට. දැන් ඒ අතරේ ස්ටාෆ් එක කියන්නේ කාර්ය මණ්ඩලය අර මහා කාර්ය මණ්ඩලය එකිනෙකාට කතා කරලා නෙවෙයි මේ අමතක කරන්න එපා. ඔබ හිතයි සමහර විට මේ එක එකන මල් කඩලා කියලා. කාර්ය මණ්ඩලය එකිනෙකාට දුරකථනයෙන් කතා කරනවාට ජංගම දුරකථනයෙන් ඒ දුරකථන නොමිලේ. එහෙම තමයි පැකේජ් එක තියෙන්නේ. දැන් ඔබ සතොසට වැඩ කරනවා නම් මමත් වැඩ කරනවා නම් අපි දෙන්න ජංගම දුරකථනයෙන් කතා කරාට සල්ලි යන්නේ අපි දෙන්නටම. ඒ ෆ්‍රී කෝල්ස්. එතකොට මේ 2018 මිලියන 81 මේ මාස 9ට මිලියන 58 වියදම් කළේ කුමක් සඳහාද? කවුද මේ ඉන්ටර්නෙට් පාවිච්චි කරේ කුමක් සඳහාද? කල්පනා කරලා බලන්න. තව තිබෙනවා බරපතල කතාවක්. මේ කතාවත් ආගමික අර්ථයෙන් ගන්න එපා. දැනට සතොස ගොඩ ගහලා තිබෙනවා ගබඩාවල රටින්දි ටොන් 50000ක් ගිය මක්කම වාරයට ඒ සීසන් එකට ගෙන්වලා තියෙන්නේ. කල් ඉක්ුත් වෙන්න ඕන්න මෙන්න මේවා අනිවාර්යයෙන්ම විකිනෙන්නේ නැහැ, විනාශ කරන්න වෙනවා. ටොන් 50000ක්. ඔබ හිතන්න රටකට මේ තත්ත්වය දරන්න පුළුවන්ද? කවුද වග කියන්නේ? රිෂාඩ් බදුරුදීන්, ඔහුගේ පවුලේ එක්ක මේ අනිත් මහා ව්‍යාපාරිකයෝ ඔවුන්ද වග කියන්නේ නෑ. ඔබ මම අපි අපේ බඩට වදින්නේ. එතකොට නැති එක නැතිම වෙලා යනවා, ජාවාරම්කාරය පවතිනවා. ඒකට අපි ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියනවා. දැන් අපි කලින් කතා කරුවා මේ CW එකේ ගබඩා ගැන. ගබඩා දැන්ට 14ක් තිබෙනවා, වෙයා හවුසස්. ගබඩා 14ක් තිබෙනවා. 4 අඩි 1,24,566ක්. 1,24,566ක වර්ග අඩි ආවරණය වන CW ගබඩා තිබෙනවා. ඒ සමහර ඒවා නොසලකා හැරලා අතහැරලා දාලා හේමාස් ගබඩා තමයි පාවිච්චි කරන්නේ. හේමාස් ගබඩා. ඔබට හිතා ගන්න පුළුවන් නේද මේ ජාවාරම ගැන? සතොස ජාවාරමක්. දැන් මේ කතාව අර සහල් මිලට සම්බන්ධ කරන කතාවක් මෙතන තිබෙනවා. නැවත අපි කතා කරමු මේ තර්කානුකූල සාකච්ඡාවේ එක තැනක් ඉමක්. CW V-mall දෙකක් තිබෙනවා, හිඟුරක්ගොඩ සහ පන්නේගම. හිඟුරක්ගොඩ එකයි, පන්නේගම එකයි. අපි ගැන විමර්ශනයක් කෙරුවා. දවසකට V-ටොන් 80ක් කිසිම කරදරයක් නැතු මේ V-mall දෙකේ කොටන්න පුළුවන්. ටොන් 80ක්. දැනට වහලා දාලා සේවක යන්ට පඩි ගෙවනවා. ඔබ හිතන්න මොන තරම් අපරාධයක්ද මේ? මොන වර්ගයේ අපරාධයක්ද? ආර්ථික අපරාධයක්, දේශපාලන අපරාධයක්. මේ වැඩේ කරලා තියෙන්නේ V-mall හිමියන්ට අවස්ථාව හදලා දෙන්න. තවත් පැත්තක් තිබෙන ඔබ නොදන්න. ඒ ගැන අපි කතා කරලා තියෙන්නේ. අපි හිතමු බැරි වෙලා හරි දැන් මෙහෙම සතොස V-අලවි මණ්ඩලය ගොවියා එහෙම V අරගෙන තමන්ගේම මෝල් වල කොටලා දාන්න හදන ක්‍රියාවලියක් පටන් ගත්තොත් ලේසි නෑ. එතකොට අර V-mall මාෆියාව කරන වැඩේ මේ නිලධාරීන් අල්ලගෙන මේ ගබඩාවලට ගුල්ලෝ දානවා. ඔබ විශ්වාස කරනවද? ගුල්ලෝ ඒ සත්තු දාලා ඒවා කන්ඩෙම් කරනවා. ඊට පස්සේ ඒ සඳහා එන්නේ රාජ්‍ය තන්ත්‍රය නියෝජනය කරන මහජන බදු මුදලින් යැපෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු. ඔවුන් එකම මාෆියාවක්. ව්‍යාපාරිකයෝ, තැරැව්කරු, කොන්ත්‍රාත්කරු, නිලධාරීන්, දේශපාලනඥයෝ එකම කොන්ත්‍රාත්තුවක්. රට විනාශ කරන මාෆියාවක්. ඔවුන් එකතු වෙලා අර රජය හරහා මහ ජනතාවට ලැබෙන්න තිබෙන වී ටික, හාල් ටික කන්ඩෙම් කරලා ඒවා විනාශ කරන්න සලස්සලා නැවත අර මහා අධිකාරිය වී මාෆියාව ගොඩනගනවා. එහෙම ඊ타මත්ම කනගාටුදායක හද කම්පා කරන තත්වයක් මේ රටේ තිබෙනවා. දැන් ඊටාම පැහැදිලි මතක තියාගන්න මේ අද ඔබට ඉදිරිපත් කිරුවේ පෙරවදනක් විතරයි. අපි උත්සාහ කරනවා නිදහස් සංවාද වැඩබිම ඇතුලේ රාජ්‍ය ආයතන තුල තිබෙන දූෂණ වංච අක්‍රමිකතා හොයලා අපරාධකරුවන් නීතිය රැහැනට හසු කරන්න මැදිහත් වෙලා
මේ ආයතන ගොඩනගන්න මහ ජනතාව වෙනුවෙන්. මේ අපේ රට, මේ අපේ රටේ පොදු මහ ජනතාවගේ පැවැත්ම සඳහා මේවා ගොඩනගන්න අපි අනිවාර්යයෙන්ම වැඩ කරනවා. ඔබ දන්න තොරතුරු අපිට දෙන්න. නිදහස් සංවාද වැඩබිම හරහා අපි සටන් කරමු, අරගල කරමු, දේශපාලන පක්ෂ පාට අයින් කරන්න. කතාව ඉවර කරන්න ඔබට කියන්නම් හිතාගන්න බැරි කතාවක්. මේ සතොස CW පාරිභෝගික අධිකාරිය මේ මහා ජනකාය මැද්දේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති බලයක් තිබෙනවා. ඔවුන් මොනවද කෙරුවේ? රිෂාඩ් බදුරුදීන්ට කැමති සෙල්ලම් දාන්න ඉඩ දුන්නා. ඊට කලිනුත් එහෙමයි. ඊට කලිනුත් මැති ඇමතිවරු කැමති දේවල් කරද්දි මේ ජනතා විමුක්ති පෙරමුණ ඒවාට නිහඬව විවිධ උපක්‍රම සෙල්ලම් ක්‍රීඩා හරහා සහයෝගය දක්වමින් බලන් හිටියා. දැන් ජනතා විමුක්ති පෙරමුණේ අසාර්ථක භාවය පෙන්වන්න හොඳම උදාහරණයක් සතොස. හරි විදිහට නම් ඒ වෘත්තීය සමිතිය හරහා මේ සතොස කෙලින් කරලා තියෙන්න බෑ. මෙහෙම අපරාධ වෙන්න බෑනේ. ඒව වට කරලා එළිය කැරලි ගාලා නඩු දාලා කෝ. ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ මේ පක්ෂ දේශපාලනය තුල කුජීත වෙලා වහල්ලු වෙලා මේ තත්ත්වයට මුහුණ දෙන්න එපා. ඔබ කැමති පක්ෂයකට ඡන්දෙ දෙන්න වැඩ කරන්න. හැබැයි හරි. අපි එකතු වෙලා සතොස හදමු. අනිවාර්යයෙන්ම සතොස අපේ ආයතනයක්. ඇත්ත. අපි එකතු වෙලා සතොස හදමු. අපි ඉන්නවා. අපි එකතු වෙමු. අපේ රට නෙමේ අපේ සතොස්. ඔව්, ඇත්ත. හොරු එලවමු. හොරු එපා. හොරකම් කරන්නේ නැති හොඳ රාජ්‍ය ආයතන අපිට ඕනේ. ඇත්තත් අපි සතොස හදමු. දෙන්නටම කියනවා චමල් රාජපක්ෂට අනුර ප්‍රියදර්ශන යාපට වහාම මැදිහත් වෙන්න මිනිස්සු ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂ ගණනින් ඡන්දෙ දුන්නේ රට වෙනස් කරන්න. ඒ නිසා මේ සිද්ධිය සෙල්ලමට ගන්න නැතු මේ මහා ජාවාරම මාෆියාව පරාජය කරන්න සතොස ගොඩ ගන්න, CW එක ගොඩ ගන්න, පාරිභෝගික අධිකාරිය ගොඩ ගන්න වහාම මැදිහත් වෙන්න මේ හරහා රට ඉදිරියට තල්ලු කරගෙන යන්න අපි එකතු වෙලා වැඩ කරමු. මේ නිදහස් සංවාද වැඩබිම සංවාදයේ දිගටම සංවාදයේ මැදිහත් වීමක්. නිදහස් සංවාද වැඩබිම පක්ෂ දේශපාලනයට එපිටි Transcends Party Politics.